අයිබෝවන් මම අද කතා කරන්න ලැස්වෙන්නේ චුට්ටක් CAC එකේ ගිය සති පර්ෆෝමන්සස් මොන වගේ දේවල්ද සාමාන්‍ය වුණේ කියලා. අපි දන්නවා සෑහෙන්න රෝලර් කෝස්ටර් මූව්මන්ට්ස් සිද්ධ වුණා. ඒ ගැන චුට්ටක් කතා කරලා ඊට පස්සේ නෙක්ස්ට් වීක් එකේ මොන වගේ පින්තූරයක් අපිට බලන්න පුළුවන් වේද කියලා දල අදහසක් ඔයගොල්ලත් එක්ක ෂෙයා කරගන්න. key trading statistics ගත්තාම last week එකේ 15 February to 19 February අපිට පේනවා all share price index එක drop වෙනවා 2.3කින් close වෙනවා 7798කට points. Standard and Poor's Sri Lanka 20 index එක 2.6කින් drop වෙනවා. ඒක close වෙන්නේ 3098කට. market turnover එක 24 billion to 20 billion 16ක drop එකක් පෙන්නනවා. එතකොට ඒ කියන්නේ trading activities අඩු බව තමයි මේකෙන් පේන්නේ. මාකට් එකේ ගොඩක් වෙලාවට කෑෂ් ට්‍රැප් එකක ඉන්නවා ඉන්වෙස්ටර්ස්ලා හයි ගිහිල්ලා ලෝ වැටලා තියෙන හින්දා. ඒකම ගොඩක් වෙලාවට මේකට හේතුවක්. ඊට පස්සේ ඇවරේජ් මාකට් ටර්නෝවර් ගත්තත් 4.8 billion to 4 billion වගේ ලෙවල් එකේ තියෙනවා. නමුත් ටර්නෝවර් එක අඩු වුණත් ඉතින් 4 billion කියන්නේත් මාකට් එකට ඉතා හොඳ ලෙවල් එකක ටර්නෝවර් එකක්. මොකද මීට කලින් අවුරුද්දේ ඔයාගේ 3-4 බිලියන් ටර්නවර්ස් දෛනික වෙලා තිබුණේ නැහැ. ඒක පොසිටිව් සයින් එකක්. මේ මාකටේ වැටලා තියෙන වෙලාවෙත් මේ වගේ 4 බිලියන් විතර ඩේලි ටර්නෝවර් එකක් තියෙනවා කියන්නේ ඇත්තටම පොසිටිව් සයින් එකක්. 19 වෙනිදා වෙද්දී টොප් මාකට් කැපිටලයිසේෂන් කම්පැනිස් ගත්තාම පළවෙනි টොප් 10 අපි ගත්තොත් එහෙම JKH නැවත වරක් නම්බර් 1 වල ඉන්නවා. JKH වල ප්‍රයිස් එක 3.7% වලින් ඇප්‍රීෂিয়েට් වෙලා තියෙනවා මේ වීක් එකේ. CTC වල මාජිනල් ඩ්‍රොප් එකක් තියෙනවා 2.2ක. LOLC වල 5.5ක ඩ්‍රොප් එකක් පේනවා අපිට මේ වීක් එකේ වීක් ඔන් වීක්. එතකොට ඩයලොග් කොමර්ෂල් බැංක් මාජිනල් අප් එකක් තියෙනවා. Distilleries no change. Expo ලංකා 9ක ඩ්‍රොප් එකක් පෙන්නනවා අපිට. ටිකක් ලොකු ඩ්‍රොප් එකක් 50. ඒක තමයි වැඩිපුරම ඩ්‍රොප් එක පෙන්වන්නේ. 47.10 ට්‍රේඩ් ක්ලෝස් වෙලා තියෙන්නේ. බ්‍රවුන්ස් 7.10ක වර්ධනයක් පෙන්ලා තියෙනවා වීක් ඔන් වීක් ගිය වීක් එකේ 1.7ක වර්ධනයක් පෙන්ලා තියෙනවා බ්‍රවුන්ස්. වැලිවල් 1 5.6කින් ඩ්‍රොප් වෙලා තියෙනවා. ක්ලෝස් උනේ රුපියල් 62කට. SLT 2.9ක ඩ්‍රොප් එකක් ක්ලෝස් වෙලා තියෙන 36.720ට. ඉතින් ටොප් 10 මාකට් කැපිටල්ස් කම්පැනිස් ගත්තාම සමහර ඒවා ඩ්‍රොප් වෙලා තියෙනවා සමහර ඒවා අප් වෙලා තියෙනවා. ඉතින් කොහොමත් ඒ අනුව නෙට් ඉෆෙක්ට් එක මාකට් එකේ ඕල් ෂෙයා ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකයි S&P ඉන්ඩෙක්ස් එකයි ඩ්‍රොප් වෙලා තියෙනවා ගිය වීක් එකේ. එතකොට මෙතනදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා ටිකක් වැඩිපුර ට්‍රේඩ් වුණ ස්ටොක්ස් ටිකක් ඉන්වෙස්ටර්ස්ලා ගොඩක් ඉන්වෝල්ව් වෙච්ච ස්ටොක්ස් ටිකක් මෙතන තියෙන්නේ. අපි බැලුවොත් එහෙම ඒවල RSI එක ටෙක්නිකල් ඉන්ඩිකේෂන් එකක් මාකට් එක මේ ස්ටොක් එක ඕවර්සෝල්ඩ් ඕවර්බෝඩ්ද කියලා බලා ගන්න අපි සාමාන්‍ය ඕන කෙනෙකුට යූස් කරන්න පුළුවන් RSI එක. බැලුවොත් එimhe LOLC RSI තවදුරටත් පල්ලෙහා බහින තත්ත්වයක් පේන්න තියෙනවා. 65.7 ඉඳලා 55.4ක් වෙනකම් පල්ලෙහා බහැලා තියෙනවා LOLC. බ්‍රවුන්ස් ගත්තාම 49.3 ඉඳලා 51.6ට චුට්ටක් විතර වර්ධනයක් වෙලා තියෙනවා. හැබැයි ඉතින් නෝමල් නැචුරල් සෝන් එකේ තාම තියෙන්නේ 30 70 නැචුරල් සෝන් එකේ තමයි තාම තියෙන්නේ දෙකම. බ්‍රවුන් ඇන් කම්පනි ගත්තත් 56.7 රැඳී සිටිනවා. චුට්ටක් ඩ්‍රොප් වෙලා කලින් වීක් එකටත් එක්ක බලද්දී. නමුත් within the trading range තියෙන්නේ. RCL ගත්තාම RCL එකත් 61.2 ඉඳලා 56.3කට ඩ්‍රොප් වෙලා තියෙනවා. ටයිල් 55 ඉඳලා 54කට සුළු වශයෙන් තියෙන්නේ. නමුත් සේම් වගේ ගිය සිකුරාදා වෙච්ච තත්ත්වෙයි මේ සිකුරාදා වෙච්ච තත්ත්වෙයි ටයිල්ස් වල සේම් වගේ. ලංකා වෝලටයිල් ටිකක් ඩ්‍රොප් වෙලා තියෙනවා 58.7 ඉඳලා 52.1කට. සම්පත් බෑන්ක් ගත්තාම තවදුරටත් RSI එක පල්ලෙහා යනවා. ඒ කියන්නේ ටිකක් සෙලින් ප්‍රෙෂර් එක වැඩි බවක් තමයි එකෙන් පේන්නේ. 57.9 ඉඳලා 47.5 ඩ්‍රොප් වෙලා තියෙනවා. එක්ස්පෝ මෙතන අපි chart එකේ පෙන්වනවා 9ක් ඩ්‍රොප් වෙලා තියෙන ප්‍රයිස් එක. මෙතනත් පෙන්වනවා RSI එක
57.8 ඉඳලා 40.5 වෙනකන් ඩ්‍රොප් වෙලා තියෙනවා. රිචඩ් පීරිස් මේ හැම එකටම වඩා චුට්ටක් වෙනස්කමක් පෙන්නනවා. 50.4 ඉඳලා 68.4 වෙනකන් අප් වෙලා තියෙනවා. මේ හැම ස්ටොක් එකක්ම RSI එක එක්ක සේම් නැත්නම් ඩ්‍රොප් තියෙන තත්ත්වයේ රිචඩ් පීරිස් එකේ අපිට පේනවා RSI එක අප් වෙලා තියෙනවා 68.4ට. මේක අර අප ලෙවල් එකට ක්ලෝස් වෙන තත්ත්වයක් තියෙන්නේ. රිචඩ් පීරිස් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මේක ඔයගලන්ට බලන්න පුළුවන් වැලියු එකත් සමහර ලාවට next week එකේ තව දුරටත් ප්‍රයිස් මූවමන්ට් එක අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඒක ආප් සබ්ඩිවිෂන් එකෙන් පස්සේ මේ වීක් එකේ ට්‍රේඩ් වෙන්න පටන් ගත්තා. ඒකෙත් RSI එක ඊට කලින් තිබිච්ච සබ්ඩිවිෂන් එකට කලින් තිබිච්ච වෙලාවේ තිබිච්ච RSI එකත් එක්ක සමානයි. හරි next week මොනවද වෙන්නේ? මොනවා වගේ දෙයක් අපිට හිතා ගන්න පුළුවන් වෙයිද? කොහොමදයි බලන්නේ. ඒක හරියටම කියන්න අමාරු දෙයක්. නමුත් අපිට දල වශයෙන් අදහසක් ගත්ත හැකි පහුගිය වීක් එකේ ට්‍රේඩින් සිද්ධ වෙච්ච දිහා බැලුවාම ගිය වීක් එකේ මම වීඩියෝ එකක් ඔයගලන්ට කරා මෙන්න මේ chart එක පෙන්නලා all share price index එක මම පෙන්නවා මේක සාමාන්‍ය normal growth phase එකේ ගියා නම් මේක 7400කට වගේ තමයි තියෙන්න ඕන මේ වෙයිදී. නමුත් මෙතන හයිප් ඇක්ෂන් එකක් තිබිච්ච නිසා ලොකු හයිප් ඇක්ෂන් එකක් තිබිච්ච නිසා මාකට් එකේ RSI වැඩි වෙලා සෑන ඕවර්බෝඩ් ලෙවල් එකකට ගිහිල්ලා තිබිච්ච හින්දා ඊට පස්සේ ඔය මාජින් කෝල්ස් එතකොට පැනික් සේරම ඇවිල්ලා මාකට් එක ඩ්‍රොප් වෙන්න ගත්තානේ. මෙතනදී මම කිව්වා මේක 7400ට වගේ ඇවිල්ලා ඒ ලෙවල් එකේ ස්ටැබිලයිස් වෙලා ඕගනික් ග්‍රෝත් එකකට එන්න වගේ හදන්න කියලා මේ ඉන්ඩෙක්ස් එක. මෙන්න මේක තමයි ගිය වීක් එකේ මුලදී මම ඕගලන්ට දාපු chart එක. ඒ වීඩියෝ එකේ මම දාපු chart එක අපි බැලුවත් එහෙම ඒ chart එක දැන් තත්ත්වය මොකද වෙලා තියෙන්නේ කියලා මෙතන පේනවා. මේ වීක් එකේ මම ඔයාලට කිව්වා 7400ට වගේ එන්න ඕන කියලා. ඇත්ත වශයෙන්ම දෙව මේ අඟහරුවාදා වගේ මේක 7200ට ලෙවල් එකට ඩ්‍රොප් වෙලා ඊට පස්සේ ආයේ චුට්ටක් රිකවර් වෙලා ආයේ අපි දකිනවා 7400 7300 ලෙවල් එක වගේ මේක ආපහු ටච් කරලා ඊට පස්සේ last 2 days වල මේක පොඩ්ඩක් නැවතත් අප් වෙනවා. මේ මම අරන් තියෙන්නේ අවලි chart එකක්. අවලි chart එක කරන් දෙන අවලි chart එක චුට්ටක් intraday movements උත් පේනවා ටිකක් පැහැදිලිව. දැන් මොකද වෙන්නේ මෙතන 7400ට වගේ දෙපාරක් විතර හිට් කරලා තියෙනවා. මම කිව්ව ඕගනික් growth phase එකට ලයින් එකට හිට් කරලා එතන චුට්ටක් පල්ලෙහාට ගිහලා ආපහු උඩට ඇවිල්ලා එම් තත්ත්වයක් තියෙනවා. එතකොට මේකෙන් පෙන්වන්නේ මේ මාකට් එකේ අර තිබුණ ඕවර් බෝඩ් තත්ත්වය තෙමෙන් කිමෙන් ඊස් ඕෆ් වෙනවා කියලා. කිමෙන් කිමෙන් ඒ තත්ත්වය සෙටල් වෙලා යනවා කියලා තමයි පෙන්වන්නේ. පෙන්නලා අර අපි සාමාන්‍ය normal growth pattern එකක් ඇඳුත් එහෙම සාමාන්‍ය මාකට් එකක් යන්න ඕන විදිහක් growth එකක් තියෙනවා. සාමාන්‍යයෙන් 15ක් 20ක් වගේ අවුරුද්දෙන් අවුරුද්ද ඉක්විටි මාකට්ස් ග්‍රෝ වෙන්නේ සාමාන්‍යයෙන් ගත්තාම. ලොකු වෙනසක් තිබුණ නැත්නම් නමුත් අපේ මාකට් එක එකපාරම ජනවාරි මාසේ ලොකුවට වර්ධනය වුණානේ. දෙසැම්බර් සහ ජනවාරි. අන්න ඒක කරෙක්ට් වේගෙන යන තත්ත්වයක් පේන්න තියෙන්නේ. ඊට පස්සේ අර මං කලින් chart එකේ පෙන්වන විදිහට ඒ 7400 ලෙවල් එකට දෙපාරක් මේ මාකට් එක ටච් වෙලා තියෙනවා. මේ මාකට් දෙපාරක් ටච් වෙලා දැන් ආපහු 7800 කිට්ටුවට ඇවිල්ලා තියෙනවා. ගොඩක් වෙලාවට ඉතින් මේ ඉන්ඩිකේටර්ස් දිහා බලපුවාම moving average cross එකත් අපිට පෙන්නනවා මේක පොඩි up movement එකකට යන්න යනවා කියලා. up movement එකක් ඇවිල්ලා තියෙනවා කියලා අපිට පෙන්නනවා. එතකොට MACD එකත් තාම නම් අපිට පෙන්වන්නේ නැහැ. නමුත් මේක තව දවස් දෙකක් විතර මෙහෙම කන්ටිනියු වුණොත් MACD එකත් අපිට ක්‍රොස් එකක් බලන්න පුළුවන් වෙයි. RSI එක පොඩ ඉම්ප්‍රූව් වෙගෙන ඕවර්සෝල් ලෙවල් එකකට හිට් කරන්න ගිහලා වෙන්ස්ඩේ වගේ දැන් ආපහු චුට්ට රිකා වෙලා මිඩල් රේන්ජ් එකේ තියෙනවා 53ක් ලෙවල් එකේ. මේකේ තේරුම RS මාකට් එක ඕන පැත්තකට යන්න පුළුවන්. නමුත් ජෙනරල් අපිට හිතා ගන්න පුළුවන් මේ තියෙන ට්‍රෙන්ඩ් එකට අනුව නෙක්ස්ට් වීක් එකෙත් දල වශයෙන් මාකට් එකේ වර්ධනයක් ඇති වෙයි කියලා. නමුත් ප්‍රොෆිට් ටේකිනුත් එන්න පුළුවන්. සවුන්ද අඟහරුවාදා දිහාවට වර්ධනයක් ඇති වුණොත් බදාද බ්‍රහස්පති දිහාවට ආයේ මේ වගේ පොඩි ඩ්‍රොප් එකක් ඇවිල්ලා මේක කොහොමත් 7400 7500 ලෙවල් එකේ හරි ඒ කිට්ටුව හරි ට්‍රේඩ් වෙන්න පුළුවන්කමක් තියෙනවා. අපි මතක තියාගන්න මේ මම මුලින් කිව්වා ඔයගලන්ට මේක ඉන්ඩෙක්ස් එක ඩිරෙක්ෂන් එක ආපහු රිකවර් වෙන්න තියෙන්නේ 8400 විතර යනකම්. ඒක එකපාර වෙන්නේ නැහැ. බොහොම පොඩ පියවර යන්නේ. ඉතින් ඒ හින්දා මේ 8400 යන ගමනේදී
මේක ups and downs වෙලා යන්න තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් next week එක ගත්තාම අපිට පේනවා මේ චුට්ටක් විතර ඉන්ඩෙක්ස් එක තව ටිකක් ඉම්ප්‍රූව් වෙලා යන්න පුළුවන් කියලා. එතකොට මේකේ ඉන්ඩෙක්ස් මූවිං ෂෙයාර්ස් ගොඩක් වෙලාවට කොන්සොලිඩේට් වෙයි ඔය දැන් තියෙන මිල ගණන් වල. නමුත් අනිත් ෂෙයාර්ස් වලින් මාකට් එකට පොඩි ගැම්මක් එන්න ඉඩ තියෙනවා. මොන වගේ ඒරියාස්ද අපිට බලාපොරොත්තු වෙන්නේ? හේතුව දැන් ගොඩක්ම ඉන්ෆෝමේෂන් ඔය announcement එතකොට split announcement මේ සේරම දැන් මාකට් එකට ඇවිල්ලා ඒවා සේරම මේ current prices වල discount වෙලා තියෙන්නේ. හරි? එනිසා current prices වල තියෙනවා. දැන් next week එකේ market moving factors වෙනවා නම් මොනවා හරි අපිට ලැබෙන්න තියෙනවා quarterly reports. polls sector එක අපි දන්නවා grain elevators 3 acre farms වගේ ඒවල අපිට රිසල්ට්ස් හම්බ වෙන්න තියෙනවා. ඒවා එක්ස්පෙක්ට් කරන ගොඩක් හොඳ රිසල්ට්ස් වෙයි කියලා. එතකොට ඒවා අනුව සමහරලාවට පික් කරන්න පුළුවන් එක එක ෂෙයා ප්‍රයිසස් ෂෙයාර්ස් අප්සයිඩ් මූව්මන්ට් එකට යයි කියලා. තව තියෙනවා ඩිවිඩන්ඩ් අනවුන්ස්මන්ට්ස්. දැන් සිකුරාදා ඩිවිඩන්ඩ් අනවුන්ස්මන්ට් එක ආවා HNB වල. මං කිව්වා 8.850 ලෙවල් එකටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ ඩිවිඩන්ඩ් අනවුන්ස්මන්ට්ස් next week වල එන්න පුළුවන්. ඉතින් මේවා මේ වගේ මේ අනවුන්ස්මන්ට්ස් දෙක ඒ මත පදනම් වෙලා සමහරලාවට පික් කරපු සමහර සිලෙක්ටඩ් ස්ටොක්ස් මූව් වෙන්න පුළුවන් ඉස්සරහට. රිචඩ් පීරිස් අපිට පේනවා මූව් වෙයි කියලා. එතකොට ග්‍රේන් එලිවේටර්ස් 3 එක ෆාර්ම්ස් රිචඩ් පීරිස් ටෝකියෝ සිමෙන්ට් ඔය වගේ වැලියු ස්ටොක්ස් ගැන වැඩිපුර ෆෝකස් එක දෙන්න නෙක්ස්ට් වීක් වල. මාකට් එක ඕගනික් ග්‍රෝත් ෆේස් එකකට මේ මූව් වෙන්න යන වෙලාවේ වැලියු ස්ටොක්ස් වලින් තමයි මං හිතන්නේ going forward මේ ඩිරෙක්ෂන් එක තියෙන ඉස්සරහට යන්න. growth stocks අපි ඔය කට්ටිය සේරමලා නැගලා ඉන්න stocks ටික ගොඩක් වෙලාට මේ level වල consolidate වෙයි. ලොකු issue එකක් නැත්තම් consolidate වෙයි. නැත්තම් පල්ලෙහාට විශේෂයෙන් එන්න හේතුවක් නැහැ. ඕක තමයි next week වල තත්ත්වය. ඉතින් අපි බලමු next week වල මොන වගේ තත්ත්වයක් අපිට බලන්න පුළුවන් වේද කියලා. මේකත් ඔළුවේ තියාගෙන value stocks ගැන වැඩිපුර focus එක දෙන්න හිතා ගන්න. හරි එහෙනම් අපේ next week වීඩියෝ එකෙන් මම ඔයගොල්ලොත් එක්ක හම්බ වෙනකම් ඔය හැමෝටම ජය. බොහොම ස්තුතියි.